රූපයේ දැක්වෙන පරිදි ස්කන්ධය සිම්බල් N සහ අරය සිම්බල් R වන තැටියක් සිරස් තලයක භ්‍රමණය වන පරිදි සම්බන්ධ කර එයට T බලයක් පරිධියට ස්පර්ශවන යොදනු ලබයි. ප්‍රෝමිලකම් 1 තැටියේ අවස්ථිති ගූර්ණය සඳහා ප්‍රකාශනයක් ලියන්න. තැටියේ ව්‍යාවර්තය සඳහා T සහ R ඇසුරින් ඉදිරිපත් කරන්න. ප්‍රෝමිලකම් 3 එනයින් තැටිය භ්‍රමණය වන කෝණික ත්වරණය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. මෙතන ප්‍රෝමිලකම් 1 හුවේ තැටියේ අවස්ථිති ගූර්ණය ඔයාලා දන්නවා. තැටියක නැත්නම් කප්පියක අවස්ථිති ගූර්ණ වන නියත සමීකරණයක් තියෙනවා. මොකක්ද ඒ සමීකරණය? භාගයයි mr වර්ගය කියන්නේ ස්කන්ධය වතාවක් එයාගේ අරේ වර්ගය. මෙතන දීලා තියෙන පද ස්කන්ධය සිම්පල් m අරය සිම්පල් r නිසා අපිට ගන්න පුළුවන් මේ තියෙන අවස්ථිති ගූර්ණය විදිහට. තේරුණාද? හරි. ඊට පස්සේ රෝමිලකම් දෙකෙන් අහන්නේ ව්‍යාවර්තය සඳහා ප්‍රකාශනයක් T සහ R ඇසුරෙන්නේ. දැන් මම කලින් කිව්වා ඔයාලට ව්‍යාවර්තය සඳහා සමීකරණ දෙකක් තියෙනවා. τ සමානයි FR. ඒ කියන්නේ මොකද්ද? එතන මේ ව්‍යාවර්තය කියන්නේ බල පූර්ණය වගේ ප්‍රකාශනයක්. හරිද? එතකොට ව්‍යාවර්තය සමානයි බලය වතාවක් බලය ක්‍රියා කරන ලක්ෂ්‍යයකින් ලම්බ දුර. τ සමානයි I ඇල්ෆා කියන සමීකරණ දෙක. මෙතනදී I කියලා කියන්නේ මොකද්ද? අවස්ථිති ගූර්ණය, ඇල්ෆා කියලා කියන්නේ කෝණික ත්වරණය. τ සඳහා ප්‍රකාශනයක් T සහ R ඇසුරෙන් T කියලා කියන්නේ මෙතන මේ තන්තුවට මේ යොදන බලය ආතතියක් ලක්තුමු. එහෙනම් අපි මේ සමීකරණ දෙකේ මොකද්ද භාවිතා කරන සමීකරණය? ආය අනිවාර්යෙන් මෙයාවනේ. එහෙනම් τ සමානයි FR කියලා ලියන්න. හරිද? එහෙනම් ගානට අනුව යොදන බලය ස්පර්ශීය යොදන්නේ. පරිධිය මත යොදන්නේ. ඒ නිසා බලය T මේ තමයි මේ මම ලකුණු කරලා තියෙන භ්‍රමණ අක්ෂය. දැන් මෙයා ස්ථිරස්තලයක නම් භ්‍රමණය වෙන්නේ භ්‍රමණ අක්ෂයේ තියෙන හොඳට මතක තියාගන්න ස්ථිරස්තලයක යොදන බලය T භ්‍රමණ අක්ෂයේ ඉඳලා යොදන බලයට තියෙන දුර නැත්නම් ලම්බ දුර තමයි කවුද? R. එහෙනම් මෙතන උත්තරේ කීයද? τ සමානයි TR කියලා. තුන්වෙනි එක එනයින් මේ කප්පිය භ්‍රමණය වන කෝණික ත්වරණය සොයන්න කියලා. දැන් මේ විදිහට ඔයාලා හිතන්න ලිදේ කප්පියක උනත් නැත්නම් ලිදේ බොලොක් තියුණත් මම මේ විදිහට පහළට අදිනකොට මෙයා මොකද වෙන්නේ? මේ දිශාවට භ්‍රමණය වීමට ලක් වෙනවා. දිගටම බලය දෙන නිසා මොකද වෙන්නේ? මෙයා භ්‍රමණය වෙන්නේ කෝණික ත්වරණයකින්. ඒ කියන්නේ ඉන්න මෙයාගේ කෝණික ප්‍රවේගය අගේ වැඩි වෙනවා. ඒ කියන්නේ වේගය වැඩි වෙනවා කියන්නේ. දැන් අපි දන්නවා τ සමානයි I ඇල්ෆා කියලා සමීකරණයක් තියෙනවා. ඔය සමීකරණය ගත්තොත් අපි දැන් τ සඳහා ප්‍රකාශනයක් මෙතනින් ගත්තා. හරිද? ඒක අපිට පුළුවන් මෙතන ආදේශ කරන්න. එහෙනම් τ කියලා කියන්නේ TR. I කියලා කියන්නේ මේ ගානටම කප්පියනේ. කප්පිය අවස්ථිති ගූර්ණය භාගයයි mr වර්ග. ඇල්ෆා කියලා කියන්නේ ඇල්ෆා තමයි අපි අහන්නේ හොයන්න කියලා. තමයි ඇල්ෆා කියලා ගත්තා. එහෙනම් අපි මේක ඇල්ෆා සුළු කරොත් එහෙම ඔයාලට පේනවා මෙතන R මෙතන R කැපෙනවා. නම් ඇල්ෆා කියලා කියන්නේ 2t බෙදීම mr කියලා එනවා. රූපයේ දැක්වෙන පරිදි තිරස් අක්ෂයක් වටා භ්‍රමණය විය හැකි වන පරිදි කප්පියක් සවිකර එය වටා සැහැල්ලු අභිතන්‍ය තන්තුවක් ඔතා එහි කෙළවර සිම්පල් M ස්කන්ධයක් සම්බන්ධ කර ඇත. කප්පියේ ස්කන්ධය කැපිටල් M ද එහි අරය සිම්පල් D ලෙස සලකන්න. පද්ධතිය නිශ්චලතාවයේ සිට මුදා හැරිය විට රෝමිලකම් 1 සිම්පල් M ස්කන්ධය සහ කප්පිය සිදු කරන චලිත ස්වභාවය විස්තර කරන්න. දෙවෙනි එක පද්ධතිය මත ක්‍රියා කරන බල ලකුණු කරන්න. රෝමිලකම් 3 සිම්පල් M ස්කන්ධය සලකා තන්තුවේ ආතතිය සඳහා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. රෝමිලකම් 4 එනයින් කප්පියේ ලක්වන කෝණික ත්වරණය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. වරන් බෙදා ගන්න. කප්පියක අවස්ථිති ගූර්ණය භාගයයි mr වර්ග.
මම හිතනවා මුලින්ම ඇහුවේ මේ දෙන්නගේ චලිත ස්වභාවය විස්තර කරන්න කියලානේ. දැන් ඔයාලා දන්නවා මේ විදිහට තියෙන පද්ධතිය කොහොමද කියලා නිශ්චලතාවයේ සිට විදිහට මුදාහරියත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ වස්තුව පහළට ගමන් කරනවා. පැහැදිලිද? එයා එහෙනම් මේ වස්තුව සිදු කරන්නේ මේ M කියන වස්තුව සිදු කරන්නේ මොන තරණයක්ද? මොන චලිතයක්ද? රේඛීය චලිතයක්. හරිද? එයා එක රේඛාවක තමයි ගමන් කරන්නේ. එහෙනම් රේඛීය චලිතයක් තමයි M කියන ස්කන්ධය සිදු කරන්නේ. දැන් මෙයාට මොකද වෙලා තියෙන්නේ? මෙයා සම්බන්ධ කරගෙන තියෙන මෙයාට පුළුවන් කැරකෙන විතරයි. මේ තන්තුව වටේ ඔතලා තියෙනවා. මෙයා පහළට යන්න තන්තුව දිග හැරෙනවා. දිග හැරෙන නිසා මොකද වෙන්නේ? මෙයා භ්‍රමණය වීමකට ලක් වෙනවා. එහෙනම් කප්පිය සිදු කරන්නේ මොන චලිතයක්ද? භ්‍රමණ චලිතයක්. එහෙනම් ඕක තමයි රෝමිලකම් 1ට උත්තරේ වෙන්න ඕනේ. රෝමිලකම් 2. රෝමිලකම් 2 ගත්තොත් එහෙම අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ පද්ධතිය මත ක්‍රියා කරන බල ලකුණු කරන්නේ. බලලා ගත්තොත් එහෙම ඔයා දන්නවා මෙයාගේ ස්කන්ධේ M. ස්කන්ධයේ M නිසා මෙයා මත ක්‍රියා කරන බර කීයද? mg. හරිද? ඊට පස්සේ මේ තියෙන තන්තුවක් මම කියලා තියෙනවා මේ තන්තුව සැහැල්ලුයි කියලා. ඒ නිසා තන්තුවේ මෙතන ආතතිය මම ගන්නම් T කියලා. තන්තුවේ ඔය ලක්ෂයේ ආතතිය T නම් තන්තුව සැහැල්ලු නිසා අනිවාර්යයෙන්ම තන්තුවේ මෙතනත් ආතතිය කීයද වෙන්න ඕනේ. කිසිම අවුලක් නැහැ. Tම තමයි. පැහැදිලිද? right. මෙන්න මෙයාගේ මෙයා මේ M ස්කන්ධය සලකලා එයාගේ පද ඇසුරින් ආතතිය සඳහා ප්‍රකාශනයක් ගන්න කියලානේ. right. දැන් මේක බලා ගන්න. මේ වගේ වස්තුවක් කොහොම පද්ධතියක් නිශ්චලතාවය කියලා නිදහස් කළොත් මොකද වෙන්නේ? මම කියනවා මෙයා රේඛී චලිතයක් වෙනවා, මෙයා භ්‍රමණ චලිතයක් වෙනවා කියලා. මෙයා පහළට ගමන් කරන්නේ ත්වරණයකින්. මම යාගේ ත්වරණය සලකනවා සිම්පල් A කියලා. මෙයා පහළට වේගයෙන් ගමන් කරද්දී ත්වරණය වෙනගෙන ඉන්න වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙද්දී මේ කප්පිය කැරකෙන ප්‍රමාණය නැත්නම් කැරකෙන වේගයත් වැඩි වෙනවා. නැත්නම් කප්පියේ කෝණික ප්‍රවේගයත් එන්න වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කප්පිය ලක් වෙනවා. මෙයා රේඛීය ත්වරණයක්. මෙයා මොකද්ද? භ්‍රමණය නිසා ඇති වෙන ත්වරණයක් අපි කියනවා මොකද්ද? කෝණික ත්වරණයක් කියලා. එහෙනම් කප්පිය ලක් වෙන්නේ කෝණික ත්වරණයකට. එහෙනම් මම m ට දාන්නම්. මොකද m කියන්නේ රේඛීය චලිතයන් සිදු වෙන්නේ. ඒ නිසා අපිට රේඛීය චලිතයක් වන පද්ධතිය ත්වරණයෙන් ගමන් කරන පද්ධතියකට අපි දාන්න පුළුවන් සමීකරණ තමයි x සමාන m. ඔය අනිවාර්යයෙන්ම x සමාන m දාන දිශාවත් කලබල කරන්න. කොහොමනම් දැන් මේ මම පහළට නම් x සමාන m දාන්නේ. එතකොට මේ වස්තුව සලකන්න. මේ වස්තුව සැලකුවොත් ඔයාලට පේනවා බල දෙකයි තියෙන්නේ. එකක් පහළට අනික ඉහළට. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් කොහොමද? mg පහළට t උඩට ඍණ සමානයි ma කියලා. හරිද? දැන් මෙතනින් අහන්නේ t සඳහා ප්‍රකාශනයක් නිසා මම t උත්තර කරන්න. එහෙම වුණොත් t පදේ එහා පැත්තට අරන් යනවා. ma කියන පදේ මේ පැත්තට අරන් යනවා. ඒක මොකද ඉන්නේ? mg ඍණ ma සමානයි t කියලා එනවා. ඊට පස්සේ අපි අහන්නේ මේ කප්පියේ කෝණික ත්වරණය. හරිද? අපි කප්පියට දාමු සමීකරණ. දැන් හොඳට මතක තියාගන්න මෙන්න මේ එකම දේ තමයි හැම ගානකම යන්නේ. හරිද? රේඛීය චලිතය සිදු වෙනවා නම් යම් තැනක දාන්න x සමාන වෙන්නේ. භ්‍රමණ චලිතයක් සිදු වෙනවා නම් අපි එතන දාන්න τ. ව්‍යාවර්ත සඳහා සමීකරණ. කවදාකවත් x සමාන වෙන්නේ දාන්න එපා. අපි τ සමානයි දාද්දි τ සඳහා සමීකරණ දෙකක් තියෙනවානේ. එකක් මොකද්ද? τ සමානයි fr. අනික තමයි මොකද්ද? τ සමානයි I alpha කියලා. τ ගත්තොත් එහෙම දැන් ඔයාලට පේනවා දැන් මේ වස්තුව අමතක කරන්න. මේ වස්තුව අමතක කළොත් අර කලින් ගාන වගේමයි නේද රූපෙන්නේ. එහෙනම් මේ කප්පිය භ්‍රමණය වීමකට ලක් වෙන්නේ T කියන ආතතියක් නිසා. එහෙමනම් කප්පිය භ්‍රමණය මෙන්න මේ අක්ෂය වටා එහෙනම් τ සමානයි fr සමීකරණය දාද්දී භ්‍රමණ අක්ෂයේ ඉඳලා මේ යොදන බලය තියෙන්නේ පහළට t තියෙන්නේ භ්‍රමණ අක්ෂයේ ඉඳලා මෙතන තියෙන දුර තමයි මොකද්ද මේ කප්පියේ අරය. කප්පිය අරය මම ගත්තේ d කියලා. එහෙමනම්
t වතාවක් d කියලා ගන්න පුළුවන්. ඕක තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ τ සමානයි i අල්ෆා දාමු. τ සමානයි i අල්ෆා දාද්දී τ සමානයි දැන් i කියලා කියන්නේ මොකද්ද? කප්පියේ අවස්ථිති ගුණය. කප්පියේ අවස්ථිති ගුණය නිසා මම ප්‍රකාශනයක් දුන්නා. මොකද්ද? භාගයේ mr වර්ග කියලා. එහෙමනම් කප්පියේ අවස්ථිති ගුණය භාගයේ mr වර්ගනේ. එහෙමනම් ඒකට මේ පද ආදේශ කළොත් භාගයයි m වතාවක් d වර්ග කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? භාගයයි md වර්ග l කියලා ගන්න පුළුවන්. τ සඳහා සමීකරණ දෙකක් තියෙනවා. දැන් මොකක්ද ඔයාලට පුළුවන් කරන්න? එකම ප්‍රකාශනය සඳහා සමීකරණ දෙකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ දෙක වෙන වෙනම සම්බන්ධ කරන්න. එහෙනම් මොකද්ද? 1 සමානයි 2 කියලා ගත්තොත් td සමානයි කොටද? භාගයයි md වර්ග ඇල්ෆා කියලා ගන්න පුළුවන්. p සමානයි md ඇල්ෆා බෙදීම 2 කියලා. හරිද? මේ වගේ ගානකදී ඔයාලට දැන් මෙතන t සඳහා ප්‍රකාශනයක් ගත්තනේ. මේ t සඳහා ගත්ත මෙන්න මේ ප්‍රකාශනය ඔයාලට පුළුවන් මෙතන ආදේශ කරන්න. දැන් ඔයාලට මේ ගාන බලුවට පස්සේ පේනවා දැන් මම මේ කලින් කිව්වා වගේ මේ ගණන් වල එකම ආකාරයට තමයි සමීකරණ දාන්නේ. ගානේ කතන්දරේ වෙනස් කරන්න පුළුවන්. හරිද? ගානේ මොන කතන්දරේ වෙනස් කළත් හදන විදිය එකයි. හරිද? එතකොට දැන් ගොඩක් වෙලාවට එක වස්තුවක වස්තු දෙකක් රේඛීය චලිතය වෙන්න පුළුවන්. එහෙනම් රේඛීය චලිතය වෙන කෙනාට f සමානයි එන්නේ. ඊට පස්සේ භ්‍රමණ චලිතයේ වෙන කෙනාට දාන්නේ මෙන්න මේ τ කියන සමීකරණය. එතකොට τ සඳහා සමීකරණ දෙකක් තියෙනවානේ. එහෙනම් වෙන වෙනම τ සමානයි fr දාන්න, අනිත් පැත්තෙන් τ සමානයි i alpha දාන්න. ඒ දෙකෙන් ඔයාලට පුළුවන් එක්කෙන් මේ වගේ සමීකරණ දෙයක් ගන්න. මෙයා ඒ තරණේ සිරස්ව රේඛීය චලනයක් සිදු කරනවා, ප්‍රථමයා තරණේ ගමන් කරනවා කියලා. මේ කප්පිය ඇල්ෆා කෝණික තරණයෙන් ගමන් කරනවා. පැහැදිලිද? රේඛීය චලිතය සහිත රේඛීය ත්වරණය සහ කෝණික ත්වරණය අපිට සම්බන්ධ කරන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. කෝණික ත්වරණය සහ කියන්නේ ඇල්ෆා සහ e රේඛීය ත්වරණය සම්බන්ධ කරන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. මොකක්ද මේ සමීකරණය? a සමානයි r ඇල්ෆා මොකක්ද a කියලා කියන්නේ? රේඛීය ත්වරණය. ඇල්ෆා කියලා කියන්නේ මොකද්ද? කෝණික ත්වරණය. r කියලා කියන්නේ ඒ අදාළ භ්‍රමණ චලිතය ඉද කරන වස්තුවේ අරය. තේරුණාද? එහෙමනම් කෝණික ත්වරණය සහ රේඛීය ත්වරණය සම්බන්ධ කරන සමීකරණය තමයි ඔය තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක මේ සමීකරණය ඕනෑම ගානකට සම්බන්ධ කරන්න. මේ ගානට අපි දැම්මොත් එහෙම මේ සමීකරණය මේ විදිහටම දාන්න පුළුවන්. කොහොමද? a සහ alpha කියන. රූපේ දැක්වෙන පරිදි සැහැල්ලු කප්පියක් වටා අවිතන්‍ය තන්තුවක් සම්බන්ධ කර ඒ දෙකලවලට m1 සහ m2 ස්කන්ධ දෙකක් සම්බන්ධ කර ඇත. m1 විශාලයි m2 නම් පද්ධතියේ ත්වරණය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. මෙන්න මේවා දැන් m1 විශාලයි m2 නම් මොකද වෙන්නේ? මේ වස්තුව පහළට ත්වරණය වෙනවා. හරිද? එයා ත්වරණය වෙන වේගය, එයා ත්වරණය වෙන අගයෙන්ම මේ වස්තුව මොකද වෙන්නේ? ඉහළට ගමන් කරනවා. හරිද? එහෙමනම් මම මේ පද්ධතිය මත බලන්න තියෙන්නේ කොහොමද වෙන්නේ? මෙයාගේ m1g මෙයාගේ උඩට t මෙයාගේ m2g මෙතන ආතතිය කීයද? t. තේරුණාද? දැන් ඔයාලා දන්නවා මේක සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් සහ මේක සැහැල්ලු කප්පියක්. එහෙමනම් මෙතන ආතතිය සහ මෙතන ආතතිය හැමතැනම සමානයි. හරිද? තන්තු පුරාවටම ආතතිය නියතගයක් තියෙනවා. මෙතන ආතතිය ලඟුනොත් t, ඕනනම් මෙතනත් ආතතිය ලඟුනොත් t. තේරුණාද? මම m1 ට දැම්මොත් එහෙම f සමාන m. මොකද එයා සිදු කරන්නේ රේඛීය චලිතයනේ පහළට. එහෙමනම් m1 g ඍණ t සමානයි m1a.
ඊට පස්සේ M2 සඳහා ප්‍රකාශනයක් ගත්තොත් M2 ත්වරණය වෙන්නේ ඉහළට. එහෙමනම් ඉහළට මම දාන්නම් F සමානයි MA කියන සමීකරණය. ඉහළට F සමාන MA දැම්මොත් එහෙම T ඍණ M2G සමානයි M2A කියලා එනවා. ඔයාලා නිව්ටන් නියම ගණන් කරද්දී කොයිම තැනකදීවත් කියලා නැහැ කප්පිය ස්කන්ධයක් සහිතයි කියලා. හැම වෙලාවෙම කියන්නේ සුමට සැහැල්ලු කප්පියක් භාවිතා කළා කියලා. ඕන පොඩ්ඩක් ගණන් අරන් බලන්න ඔයාලා. ඒක එහෙම කියන්නේ හේතුව මොකද්ද? හේතුව තමයි මේ වස්තුව පහළට ගමන් කරද්දී මෙයා ඉහළට ගමන් කළා. එතකොට මේ කප්පිය වටා තියෙන තන්තුව මොකද වෙන්නේ? මේ කප්පිය වටා තියෙන තන්තුව ලිස්සීමෙන් මේ පැත්තට ගමන් කරනවා. එතකොට හොඳට මතක තියාගන්න ඒ ගණන් කරද්දී මේ කප්පිය කොයිම වෙලාවකවත් භ්‍රමණය වීමක් සිදු වෙන්නේ නැහැ. හරිද? කප්පිය කැරකුනේ නැහැ. මේක සමානව වලට මීටර වෙන්නත් ඇති නැතුවත් ඇති. හරිද? නිව්ටන් නියම ගණන් කරද්දී අපි කප්පි ගණන් විශාල ප්‍රමාණයක් කරලා ඇති. කොහොම කළත් කොයිම තැනකදීවත් මේ කප්පියක් භ්‍රමණය වීමට ලක් වෙන්නේ නැහැ. මේ කප්පිය නිශ්චලව තියෙනවා. ඒ වටා තන්තුව ලිස්සීමින් ගමන් කරන එක තමයි වෙන්නේ. තේරුණාද? හරි. දැන් අපි එමු භ්‍රමණ චලිත පාඩමට. තේරුණාද? මෙතනදී අපි මේ පාඩමේදී කතා කරද්දී අපි කතා කරන්නේ කප්පියත් චලනීය වන ගණන්. නැත්තම් සරලව කියනවා නම් කප්පියත් භ්‍රමණය වන ගණන් තමයි අපි කතා කරන්නේ. තේරුණාද? වස්තු දෙකක් සම්බන්ධ කරලා කියනවා M1 සහ M2 කියලා ගමු. මම ගන්නම් මේ ගණනට ලේසි වෙන්න M1 විශාලයි M2 කියලා. එහෙනම් මොකද වෙන්නේ? මේ වස්තුව මේ පැත්තට ගමන් කරනවා. මේ වස්තුව මේ පැත්තට තරණය වීමට ලක් වෙනවා. තේරුණාද? හරි. දැන් මෙතන අනිත් දේ තමයි මොකද්ද? මෙන්න මේ කප්පිය මොකද වෙන්නේ? ත්වරණීය වීමකට ලක් වෙනවා. හරිද? කප්පිය කෝණික ත්වරණයක ලක් වෙනවා. කප්පිය භ්‍රමණය වීමකට ලක් වෙනවා. හරිද? රයිට්. මම මේ අවස්ථාවේදී මෙතන තියෙන බල ටික ලකුණු කරන්න. හරිද? මෙතන තියෙන බල ලකුණු කරොත් එහෙම දැන් මම මේ අරන් තියෙන තන්තුව සැහැල්ලු එකක්. හරිද? එහෙමනම් අපි මේක බල ලකුණු කරද්දී අපිට මෙන්න මෙහෙම මාක් වෙනවා. හරිද? මෙතන T මෙතන T සහ මෙතන T කියලා තමයි අපි මාක් කරන්නේ. හැබැයි මම මේ කියන කතාව ඔයාලා තේරුම් ගන්න. අපි මේ විදිහට කප්පියක් ගත්තොත් මේ විදිහට කප්පියක් භ්‍රමණයට ඔයාලා මෙහෙම හිතන්න. ඔයාලා දන්නවා වස්තුවක් චලනය වීමට වස්තුවක් රේඛීය චලනය වෙන්න අපි කියන මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? වස්තුව මත අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. වස්තුවක් රේඛීයව ත්වරණය වීමට. හරිද? සරල රේඛීය මාර්ගයක ත්වරණය වීමට මොකද්ද තියෙන අවශ්‍යතාවය? වස්තුව මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. තේරුණාද? ඒ වගේම තමයි ඕකම භ්‍රමණයට ගෙනාවොත් එහෙම වස්තුවක් භ්‍රමණ චලිතය නැත්නම් කෝණික ත්වරණය වීමට වස්තුවක් භ්‍රමණ චලිතයේ සිදුවේ නැත්නම් වස්තුවක් කෝණික ත්වරණයට ලක් වෙන්න තියෙන්න ඕන අවශ්‍යතාවය තමයි මොකද්ද? වස්තුව මත සපල ව්‍යාවර්තයක් තියෙන්න ඕනේ. පොඩ්ඩක් මතක තියාගන්න. වස්තුවක් මත සපල ව්‍යාවර්තයක් තිබුණොත් තමයි වස්තුව භ්‍රමණය වීමකට ලක් වෙන්නේ. තේරුණාද? හරි. අපි දැන් මෙන්න ලෝකසරාණයට එමු. මේ විදිහට ගත්තොත් මම සලකනවා මෙයාගේ අරය ගත්තොත් R කියලා. මේ කප්පිය මත මේ පැත්තට තියෙනවා මොකද්ද? T කියලා ආතතියක්. මේ කප්පියේ මේ පැත්තට තියෙනවා T කියලා ආතතියක්. තේරුණාද? ඔයාලා දන්නවා බල ගූර්ණය කරන කාලේ බල ගූර්ණය කියන්නේ දර්ශක රාශියක්.
බලගෝර්ණ දිශාව අපි කොහොමද කිව්වේ? එක්ක දක්ෂිණාවර්ත නැත්නම් වාමාවර්ත කියලා. පැහැදිලිද? අන්න ඒ වගේම තමයි ටෝ කියලා කියන්නේ. ව්‍යාවර්ත කියන්නේ දෛශික රාශියක්. ඒකත් අපි නිරූපණය කරන්නේ පස්සේ බලමු. වෙන කතන්දරයක් තියෙනවා. ඒ දැනට ව්‍යාවර්තය අපි නිරූපණය කරන්නේ කොහොමද? එක්ක දක්ෂිණාවර්තව නැත්නම් වාමාවර්තව කියලා. එහෙමනම් මම මෙන්න මේ අක්ෂයේ ඉඳලා මෙතන තියෙන දුර මම ගන්නම් r කියලා. අර ඒ r කියලා ගත්තොත් මට ඔයාලා කල්පනා කරලා කියන්න මෙන්න මේ බලය මගින් මේ t කියන බලය මගින් කප්පිය මත ඇති කරන ව්‍යාවර්තය කීයද? මේ t මගින් කප්පිය මත ඇති කරන ව්‍යාවර්තය right t වතාවක් r. ඒක කොයි දිශාවටද තියෙන්නේ? මෙන්න මේ දිශාවට තමයි තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මේ t මගින් කප්පිය මත ඇති කරන ව්‍යාවර්තය කීයද? මේ t මගින් බලය තියෙන පහළටනේ. එහෙනම් ව්‍යාවර්තය ඇති කරන්නේ ඒ පැත්තටම තමයි. එහෙනම් මෙතන ව්‍යාවර්තය t වතාවක් r. හැබැයි කොහෙද? මේ පැත්තට. දැන් බලන්න මේ කප්පිය මත තියෙන සඵල ව්‍යාවර්තය කීයද? මේ පැත්ත දක්ෂිණාවර්තව tr, වාමාවර්තව tr. එතකොට මොකද වෙන්නේ? මේ දෙක එකට සමාන වෙනවා නේද? අපිට කියන්න කැන්සල් වෙනවා කියලා. ඒ දෙක ශුන්‍ය වෙලා යනවා. එහෙමනම් මට කියන්න මෙයා මත මේ වස්තුව මේ අවස්ථාවේ සඵල ව්‍යාවර්තයක් තියෙනවද? සඵල ව්‍යාවර්තයක් තියෙනවද? නැහැ. ව්‍යාවර්තය මෙහෙම තිබ්බොත් වස්තුව මත ව්‍යාවර්තය බිඳුවයි. වස්තුව කැරකෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මම කියන කප්පිය කැරකෙන්නේ නැහැ මෙතනදී. මේ අපි නිව්ටන් නියම ගණන් කරද්දී කප්පිය කැරකුනේ නැහැ. කප්පිය කැරකුනේ නැත්තේ ඒ හේතුව අපි බල ලකුණු කලේ මේ විදිහට. තේරුණාද? එතකොට කප්පිය දෙපැත්තම ආර්ථි බල සමානයි. ඒ නිසා කප්පියේ භ්‍රමණය වීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් භ්‍රමණ චලිතයට ආවට පස්සේ අපි කතා කරන්නේ කප්පියක් භ්‍රමණය වෙනවා කියලා. එහෙමනම් භ්‍රමණය වෙන්න ඕන තියෙන අවශ්‍යතාවය තමයි සඵල ව්‍යාවර්තයක් තියෙන්න ඕනේ. සඵල ව්‍යාවර්තයක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ආතති බල දෙක එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. තේරුණාද? මේ දෙක එකිනෙකට වෙනස් වුණොත් තමයි වස්තුව කැරකෙන්නේ. එම නිසා සඵල ව්‍යාවර්තය අපි ඉන්නේ මම සංකේතවත් කරන්නම්. එකක් මේ පැත්තට අනික මේ පැත්තට දිශා දෙක වෙනස් නිසා සඵල ව්‍යාවර්ත කීයද? බිඳුව. දැන් මෙන්න මෙහෙම ගන්නකො. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේවා අපි ගලපමු. මෙතන තියෙනවා T1 කියලා ආර්ථික බලයක්. මේ පැත්තට තියෙනවා T2 කියලා ආර්ථිකයක් කියලා අපි සැලකමු. නැත්නම් මොකක් හරි බලයක් යදමු. හරිද? එතකොට යම් හේකින් අපි සැලකමු T1 විශාලයි T2 කියලා. T1 විශාලයි T2. එහෙමනම් මම ගන්නවා මෙයාගේ අරය R කියලා. මේක තමයි භ්‍රමණාක්ෂය. එහෙමනම් මේ T1 කියන ආතති බලය වගින් දක්ෂිනාවර්තව ඇති වෙන ව්‍යාවර්තය තමයි T1R. T2 කියන බලය වගින් වාමාවර්තව ඇති වෙන ව්‍යාවර්තය තමයි T2R කියලා කියන්නේ. හරිද? එහෙමනම් අපි ගත්තොත් එහෙම සඵල ව්‍යාවර්තය. සඵල ව්‍යාවර්තය කියලා කියන්නේ දැන් වැඩි කවුද? TR දෙකේම සමානයි. නමුත් T1 T2ට වඩා T1 වැඩි. ඒ නිසා මෙන්න මෙහෙමයි T1 අපි සැලකුණු කෝණයේ දිශාවක් කියමු දක්ෂිනාවර්තයට ධන කියන. හරිද? එහෙනම් T1R කියන එක ධන. T2R කියන ඍණ. ඒ හේතුව අපි සැලකන්නේ දක්ෂිනාවර්ත පැත්තට තියෙනවා ධන කියලා. එහෙනම් මෙයා දක්ෂිනාවර්තනේ. එයා ධන. මෙයා තියෙන වාමාවර්ත. ඒ නිසා යා ඍණ. එහෙමනම් සඵල ව්‍යාවර්තය තමයි ඔන්න ඕක එන්නේ.
මේක කප්පයක් කියලා කප්පයක් වට තන්තුවක් යවලා තන්තුවේ දෙකවල ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙමනම් මේ විදිහට මේ මෙයා පහළට ගමන් කරන්නේ මෙයා ඉහළට ගමන් කරනවා. මෙයා භ්‍රමණය වෙනවා. එහෙමනම් මෙතන ආතතිය ලකුණු වෙන්න ඕන මොකද මේ ගණන්ක වැරදි. එහෙමනම් අපි මෙතන ආතතිය T1 කියලා ගමු. තන්තුව සැහැල්ලු නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන තන්තුවේ ආතතිය T1. ඒක ගන්න කවුලක් නැහැ. මෙතන T2 කියලා ගත්තොත් මෙතන ආතතිය T2 කියලා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අවුලකුත් නැහැ හරිද? හැබැයි මෙන්න මෙතනයි අගයන් දෙක වෙනස් වෙන්නයි ඕනේ. තේරුණාද? රූපේ දැක්වෙන පරිදි ස්කන්ධය M වන කප්පියක් වටා ස්කන්ධය කැපිටල් M වන කප්පියක් වටා සෑල්ලු තන්තුවක් යවා එහි දෙකලවල ස්කන්ධ දෙකක් සම්බන්ධ කර පද්ධතිය නිශ්චලතාවයේ සිට උදාහරණ ලැබේ. ස්කන්ධයන් ලක්වන රේඛීය ත්වරණය සිම්පල් A ලෙසද කප්පිය ලක්වන කෝණික ත්වරණය ඇල්ෆා ලෙසද සැලකන්න. M2 කියන එකේනා ගමන් කරන්නේ සිරස්ව ඉහළට. එහෙනම් අපි අදාළේ මොකද්ද? F සමාන MV කියන සමීකරණය. F සමාන MV ඉහළට. එහෙනම් ඉහළට මේ M2 වස්තුව සැලකුවොත් එයාලා තියෙන මොකද්ද? ඉහළට T2 පහළට M2G. එහෙනම් T2 ඉහළට නිසා එක ගන්න ඍණ M2G සමානයි M2A. ඔබ දැන් පළවෙනි සමීකරණය. හරිද? ඒක. ඊට පස්සේ මම දාන්නම් M2ට සමීකරණයක්. ඔයා දන්නවා M1 හරි M1ට සමීකරණය දැම්මොත් M1 කියන වස්තුව ගමන් කරන්නේ නැත්නම් ත්වරණය වෙන්නේ පහළට. සිරස්ව පහළට. ඒ නිසා මම F සමානයෙන් මේ දාන පහළට. දැම්මොත් එහෙම එයා මත ක්‍රියාකරන M1 T සහ T1 කියන බල දෙකේ නම් එකට කොහොමද දෙන්නේ? M1 කියන T1 කියලා එනවා සමානයි M1A. දැන් කප්පිය ලක්ෂණය මොකද්ද? භ්‍රමණ චලිතය. ඒ නිසා මෙයාට දාන්නේ τ. එහෙනම් සමීකරණ දෙකක් තියෙනවා. τ සමානයි FR සහ τ සමානයි IL. හරි. හොඳට මතක තියාගන්න මෙතන τ සමානයි FR දාද්දී මෙන්න මෙහෙම නේද? අපි ගත්තොත් එයාට මේ භ්‍රමණය වෙන්නේ දක්ෂිණාවර්ත. ඒ නිසා දක්ෂිණාවර්ත දිශාට ධන කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් τ සමානයි මොකටද? T1R ඍණ T2R කියලා. අපිට කලින් ගත්ත සමීකරණයම තමයි. මෙතන ආදේශ කළොත් එහෙම මෙතනින් මොකද? τ සමානයි I ඇල්ෆා. දැන් මම මෙතන I කියලා ගත්තේ කප්පිය අවස්ථි බෝර්ණය. ඔයාලට නම් පුළුවන් මෙහෙම ගන්න. මෙයාගේ අරය R කප්පිය කියලා කියන්නේ අපේ ස්කන්ධයේ එන්නම් ඔයාලා දන්නවා කප්පියක අවස්ථි බෝර්ණය කියන්නේ භාගයයි MR වර්ග. කියන එක ආදේශ කළොත් එහෙම τ සමානයි භාගයයි MR වර්ග ඇල්ෆා. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක 3 කියලා ගන්නම්. මේ සමීකරණය 4 කියලා ගත්තොත් එහෙම 3යි 4යි දෙකම අදහස් කරන්නේ එකම දේ. ඒ නිසා මට පුළුවන් මොකද්ද? මෙන්න මේ විදිහට ගන්න. T1R ඍණ T2R සමානයි භාගයයි MR වර්ග ඇල්ෆා කියලා. ලිස්සීමක් සහ පෙරලීමක් කියන්නේ මොකක්ද? ඒක ඔයාලා දන්න සරලම තේරුම තමයි මෙතන තියෙන්නේ. මොකද්ද? ලිස්සනවා කියලා කියන්නේ වස්තුවක් ඔන්නෝම කියනවා. මේ වස්තුව කොහොම ඇදගෙන යනවා. බලයක් දාගන්න. එතකොට මෙයා සිදු කරන ලිස්සීම. පෙරලීමක් කියන්නේ මොකද්ද? මේක ඔයාලා මතක් කරන්න මෝටර රථයක රෝදයක් චලනය වෙන ආකාරය. එතකොට මොකද වෙන්නේ? පෙරලීමකදී ආකාර දෙකක් සිදු වෙනවා. කියන්නේ පෙරලීමක් කියන එක හැදෙන්නේ චලිත ආකාර දෙකක් නිසා. දැන් ලිස්සීමක් නම් අනිවාර්යයෙන් මෙතන තියෙන මොකද්ද? රේඛීය චලිතයක්. නමුත් පෙරලීමකදී චලිත ආකාර දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි රේඛීය චලිතය, අනික තමයි මෙයාගේ භ්‍රමණ චලිතය. එහෙමනම් රේඛීය චලිතයක් සහ භ්‍රමණ චලිතයක් එකට එකතු වෙලා තමයි සම්මිශ්‍රණයෙන් තමයි පෙරලීම කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. පැහැදිලිද?
දැන් අපි සලකමු මෙන්න මේ විදිහට වස්තුවක් පෙරලෙනවා කියලා. මේ වස්තුව පෙරලෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මෙයා පෙරලෙනවා කියන අදහස් කරන්නේ මොකද්ද? මෙතන භ්‍රමණ චලිතයක සිදු වෙනවා. ඒත් එක්ක රේඛීය චලිතයක සිදු වෙනවා කියන එක. තේරුණාද? මෙන්න මේ දෙකම එකතුව තමයි මේ දෙකේම එකතුව නිසා මොකද වෙන්නේ? මේ වස්තුව මෙන්න මේ විදිහට ඉස්සරහට ගමන් කරනවා. ගමන් කරන මෝටර රථයක රෝදය සලකන්නේ ඒ ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට අපි මේක මෙන්න මේ විදිහට විස්තර කරනවා. මම සලකන මුලින්ම මෙයාගේ රේඛීය චලිතය. රේඛීය චලිතය ගත්තොත් දැන් මම මෙතන අදහස් කරන්නේ මේ වස්තුව ඉස්සරහට ගමන් කරනවා විතරයි කියලා. හරිද? කිසිම භ්‍රමණය වීමක් වෙන්නේ නැහැ. එළින් ගමන් කරන්නේ. එතකොට මම සලකන මෙන්න මේ වගේ අංශු කිහිපයක්. මේ කතන්දර ඔයාලා අදහසක් ඇති. හරිද? මම මෙන්න මේ අංශු පහක් කරන්න තියෙනවා. මේ අංශු පහ මම සලකන්නම් ඉදිරියට රේඛීය ඉස්සරහට ගමන් කරන රේඛීය වේගය v කියලා. එහෙනම් මෙයාගේ වේගය v, මෙයාත් ගමන් කරන්නේ v, මෙයාත් ගමන් කරන්නේ v කියන වේගයෙන්, මේ අංශුවත් v, ඔක්කොම v. මොකද එකම වස්තුවනේ, එකම වස්තුවේ තියෙන අංශු වලට වෙනස් ප්‍රවේග තියෙන්න බෑ. මම මේ කතා කරන්නේ මේ රේඛීය චලිතයක් විතරයි, භ්‍රමණ චලිතය නෙවෙයි. වස්තුව භ්‍රමණ චලිතය වෙනකොට ඔයාලා ඉගෙනගත්ත භ්‍රමණ චලිතයේ මෙන්න මේ සමීකරණය මොකද්ද? v සමානයි r ඔමෙගා කියලා සමීකරණයක් තියෙනවා. මොකද්ද මේ v කියලා කියන්නේ? v කියලා අපි ගන්නේ යම්කිසි අවස්ථාවක ස්පර්ශීය වේගය. නැත්නම් සරලව කියනවා රේඛීය වේගය. ඔමෙගා කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය. හරිද? right. මේ කරුණ මතක තියාගන්න. මොකද්ද? ස්පර්ශීය වේගය හැම වෙලාවෙම තියෙන්නේ ඒ අපි සලකන ලක්ෂයට ස්පර්ශයක් ලෙස. තේරුණාද? ස්පර්ශීය වේගය හැම වෙලාවෙම තියෙන්නේ අපි සලකන ලක්ෂයට ස්පර්ශීයව. තවදුරටත් වෙනස් විදිහකින් කියනවා නම් යම් කිසි තැනක අපි ස්පර්ශීය වේගය ලකුණු කරන්න අවශ්‍ය නම් වාඩ කරන්න තියෙන්නේ මෙහෙමයි. මේ වස්තුව මේ භ්‍රමණය වෙන කේන්ද්‍රය සලකන්න. මේ කේන්ද්‍රය සහ දැන් මට ඕනේ මෙතන ලක්ෂය නම් මෙතනදී ස්පර්ශීය වේගය ලකුණු කරන්නේ මේ ලක්ෂ්‍ය සහ කේන්ද්‍රය ආකරන රේඛාවට ලම්බකයට අඳින්න. ඔච්චරයි. මෙතන අපි ගත්තොත් එහෙම කොහොමද? මෙහෙම ඇඳ රේඛාව ස්පර්ශී ලක්ෂ්‍ය සහ කේන්ද්‍රය ආකරන රේඛාවෙන්ද ඒ රේඛාවට ලම්බකයට අඳින්න. ඔන්න ඔය කියන්නේ. ස්පර්ශීය වේගය ලකුණු කරන්නේ හැම වෙලාවෙම මෙහෙමයි. මෙතන අපි ගමු. මෙතන අපි ලකුණු කරන්නේ කොහොමද? මෙන්න මේ දිශාවට. ස්පර්ශීය වේගය මොනවයි ලකුණු කරන්නේ? පැහැදිලිද? හරි ලක්ෂ හතරක් ගන්න තියෙනවා. එතකොට v සමානයි r ඔමෙගාට අනුව මම ගන්න මෙතන ස්පර්ශීය වේගය v1 කියලා. v1 සමාන අපි ගමු මෙයා භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා එනම් කිසිම අවුලක් නැහැ. මෙතන r නම් අපිට ගන්න පුළුවන් මොකද්ද? v1 කියලා කියන්නේ කීයද? r ඔමෙගා. ඊට පස්සේ මෙතන ස්පර්ශීය වේගය තියෙන මේ පැත්තට. එතනත් ඔයාලා ගන්න මෙතනත් v1 මෙතන v2 කියලා ගත්තොත් මෙතන r ඔමෙගා නිසා හැමතැනම පරිධිය වටේම හැමතැනම ස්පර්ශීය වේගය සමානයි. ඒ හේතුව හැමතැනටම r සමානයිනේ. r වේග දුරින් තමයි හැම ලක්ෂයක්ම තියෙන්නේ. ඒ නිසා භ්‍රමණය වස්තුවක පරිධිය මත තියෙන සෑම ලක්ෂයකම වේගය සමානයි. වෘත්තාකාර වස්තුවක් සැලකුවොත් භ්‍රමණය වීමට ලක්වන එයාගේ පරිධිය මත තියෙන ඕනෑම ලක්ෂයක ස්පර්ශීය වේගය සමානයි. ඒ හේතුව ඔමෙගා සමානයි මේකේම ඒ නිසා සහ අරය සමානයි, දුර සමානයි. ඒ නිසා හැමතැනම වේගය සමානයි කියලා ගන්න පුළුවන්. හරි. දැන් මෙයා කැරකෙන්නේ මේ පැත්තට කියලා ගමු. එහෙමනම් මේ අඩියේ මෙයාගේ ස්පර්ශීය වේගය කොහෙද තියෙන්න ඕනේ? මෙයා තියෙන කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට තියෙන්න ඕනේ. හරිද මේ කියන්නේ? ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙනම් කොහෙද තියෙන්න ඕනේ? ඉහළ. v සමානයි v1 ලෙස සලකමු. මේ දෙකේම එකතුව කොහොමද විතර යන්නේ? දැන් මම මේ වස්තුව ටික ගන්නවා.
මේ වස්තු හතර ගත්තොත් එහෙනම් ඔයාලට පේනවා මෙතනදී වේගය v. මෙතනදී වේගය කීයේ v v1 කියලා ගත්තට v කියලා අපි ගත්තනේ v1 සමානයි v ලෙස ගත්තේ. එහෙනම් මෙතන ප්‍රවේගය අපිට ගන්න පුළුවන් සපල එක කීයද 2v කියලා. මෙතන ගත්තොත් එහෙම මේ පැත්තට තියෙනවා v නෑ මෙතන මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම මේ v1 කියන එක v කියලා සැලකුවා. මෙතන තියෙනවා මේ පැත්තට v. එහෙනම් ඇත්තටම මේ ලක්ෂයේ සංප්‍රයුක්ත වේගය තියෙන. කියන්නේ වේගීය චලිතය සහ භ්‍රමණ චලිතය එකතු වෙලා හැදෙන සංප්‍රයුක්ත වේගය තියෙන මෙන්න මේ දිශාවට. මේක ඔයාලා ගත්තොත් එහෙම මූල 2v කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ දැන් මෙතන මේ පහළ ලක්ෂය ගත්තොත් මේ පැත්ත ඉස්සරහට b තියෙනවා. පිටිපස්සට b තියෙනවා. මෙතන කීයද වේගය? බිඳුවයි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මෙතන ගත්තොත් භ්‍රමණ චලිතය නිසා ඇතිවන වේගය ඉස්සරහා ඉහළට වේගී චලිතය නිසා ඇතිවන වේගය මේ දිශාවට තියෙන්නේ. එහෙනම් ඒකේ සංප්‍රයුක්තය කියලා කියන්නේ මෙන්න මේ දිශාවට තියෙන්න ඕනේ. ඒක කීයද? මූල 2යි. වස්තුවක් ලිස්සීමකින් තොරව පෙරලීම ලක් වෙනවා කියලා සැලකමු. මොකද්ද මේ ලිස්සීමකින් තොරව පෙරලනවා කියලා අදහස් කරන්නේ? මෙන්න මේකයි. හරිද? වස්තුවක් ගත්තොත් මෙන්න මේ විදිහට කිසියම් තලයක තියෙනවා. හරිද? මේ වස්තුව මම සැලකනවා මෙයා පෙරලීමක් සිදු වෙනවා කියලා. මේක වස්තුව මේ භ්‍රමණය වීම ලක් පෙරලීම සිදු වෙන්නේ මේ පෘෂ්ඨයේ තුල. හරිද? නමුත් මම ලේසියට පොඩ්ඩක් පෘෂ්ඨය සහ වස්තුව චුට්ටක් ඈත් කරලා ඇඳලා. හරිද? right. මම ගන්නම් මේ වස්තුව සහ මේ පෘෂ්ඨයේ ස්පර්ශ වන ලක්ෂ දෙක මම ගන්නම්. මෙතන ගන්න අපි ගමු මෙයාගේ a කියන වේගයෙන්. දැන් මේ a ලක්ෂය කියලා ගන්නම්. ඊට පස්සේ ඒම අවස්ථාවේදී මේ එයා සමග ස්පර්ශ වන පෘෂ්ඨයේ තියෙන අංශ ලක්ෂය මම ගන්නම් b කියලා. තේරුණාද? දැන් මම මේ කතා කරන්න යන්නේ මොකද්ද මේ වස්තුව ලිස්සීමකින් තොරව ගමන් කිරීම කියන කොටස ගැන. අපි මෙන්න මෙහෙම තර්කයක් නැත්නම් මෙහෙම තීරණ කරුණක් තියෙනවා. මොකද්ද? යම් කිසි වස්තුවක් ලිස්සීමකින් තොරව පෙරලීම සිදු වෙනවා නම් නැත්නම් පෙරළුම් චලිතයක සිදු වෙනවා නම් අපි කියනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? ඒ අවස්ථාවේදී වස්තුවේ පෘෂ්ඨය සමග ස්පර්ශ වන ලක්ෂයේ වේගය සහ පෘෂ්ඨයේ ඒ ලක්ෂයේ වේගය සමානයි කියලා. යම් කිසි වස්තුවක් පෙරලෙනකොට ඒ පෘෂ්ඨය සමග ස්පර්ශ වෙනවා හැම අවස්ථාවකදීම. A කියන ලක්ෂය මේ පෘෂ්ඨයේ B කියන ලක්ෂයත් එක්ක ස්පර්ශ වෙනවා කියලා. එහෙමනම් ලිස්සන්නේ නැත්නම් මේකේ අදහස් තමයි A ලක්ෂයේ වේගය සමානයි කාටද? B ලක්ෂයේ වේගයට. හරි. අපි නම් මේක බලමු. දැන් මම අර කලින්ම කරපු උදාහරණයකට මම එන්නම්. මොකද්ද? මේ තියෙන රේඛීය තලයේ තියෙන වස්තුවක්. යාළුවෝ කොහොමද අපි වේගයන් මාක් කළා. මේ තියෙන්නේ ඒකෙම භ්‍රමණ චලිත ආකාරය. භ්‍රමණ චලිතයේදී මේ විදිහට අපි වේගයන් ලකුණු කළා. පැහැදිලිද? right. දැන් මම ගන්නම් මෙන්න මේ A කියන ලක්ෂයේ වේගය. හරිද? මම කලින් ගත්තනේ v සමානයි v1 කියලා. දැන් මම එහෙම සලකන්නේ නැහැ. මම මෙතනට ගන්නම් මෙයා ඉදිරියට තියෙනවා v කියන වේගය. v කියන වේගයක් තියෙනවා. හරිද? ඊට පස්සේ භ්‍රමණ චලිතයෙන් එනවා යාට පිටුපසට v1 කියලා වේගයක්. අපි සලකමු a කී සබල වේගය. දැන් ඔයාලා දන්නවා
එක v එකක් තියෙන ඉස්සරහට අනිත් v1 එක තියෙන පිටිපස්සට. එහෙනම් සඵල වේගය කියලා කියන්නේ මම සලකන්නම් v1 ඍණ v ඍණ v1 කියලා. මම සලකන්නම් පෘෂ්ඨය නිශ්චලව පවතී නම් අදාළ පෘෂ්ඨය නිශ්චලව පවතී නම් අපිට ගන්න පුළුවන් මොකද්ද? දැන් පෘෂ්ඨය ගමන් කරන්නේ නැත්නම් එයාගේ වේගය කීයද? බිඳුවයි. එහෙනම් v වල කීයද? බිඳුවයි කියලා ගන්න පුළුවන්. එහෙනම් සඵල වේගය v a තමයි අපිට මේ ඇවිල්ලා තියෙන්නේ කීයද? v ඍණ v1 කියලා. හරි. දැන් මම ගන්නම් මෙන්න මේ දේ වස්තුව ලිස්සීමකින් තොරව පෙරළේ නම් a ලක්ෂයේ වේගය v ලක්ෂයේ වේගයට සමානයි කියලා. එහෙමනම් a ලක්ෂයේ වේගය කීයද? v1 v ඍණ v1 සමානයි බිඳුවයි. එම නිසා අපිට ගන්න පුළුවන් මොකද්ද? v සමානයි v1 කියලා. මේ කතාව තේරුම් ගන්න අර මම කලින් කරපු උපකල්පනයේදී මම කියන්නේ v සමානයි v1 කියලා ගන්න කියලා. ඒ ගත්තේ මෙන්න මේ විදිහට කරපු නිසා. දැන් මේ විදිහට යම්කිසි පෘෂ්ඨයේ චලනය වෙන පටන් ගත්තොත් මෙයා ගැන වෙනස් වෙනවා. හරි. එතකොට v වලට වටිනාකමක් තියෙනවානේ. ඒ නිසා ඒ අණුව මෙයා ගැන වෙනස් වෙනවා. මම මේ අරන් තියෙන්නේ පෘෂ්ඨය චලනය වෙන්නේ නැහැ කියලා සලකලා. පෘෂ්ඨයේ චලනය වුණාට අපිට අවුලක් නැහැ. එතකොට මේ v වලට අගයක් දාලා ගාන හදන්න පුළුවන්. ගාන හදන්න එකම විදිහට අර චලනය වෙනද නැද්ද කියන එක විතරයි වැදගත් වෙන්නේ. මම මේ ඈඩ් කරලා ඇදලා තියෙන්නේ මේ තියනවල සලකන්න v මූලක කප්පි වල නැත්නම් මෙන්න මේ රෝධ වටා මේ තන්තුව නැත්නම් මේ පටිය ලිස්සීමකින් තොරව චලනය වෙනවා කියලා ගන්නවා. මෙයාගේ අරය r1. මෙයා භ්‍රමණය වන කෝණික ප්‍රවේගයම සලකන්නම් ω1 කියලා. ඊට පස්සේ මෙයා භ්‍රමණය වන කෝණික ප්‍රවේගය අපි සලකමු ω2 කියලා. මෙයා ω2 කියන කෝණික ප්‍රවේගයෙන් ගමන් කරනවා. මෙයාගේ අරය මම සලකන්නම් r2 කියලා. මම සලකන්නම් මෙන්න මේ වගේ ලක්ෂයක්. මේ වගේ ලක්ෂයක් සහ මෙතන ලක්ෂයම සලකනවා. හරි. ඊට පස්සේ මෙතනත් මෙන්න මේ උඩම ලක්ෂය සහ මේ ලක්ෂය සහ මෙයාගේ මේ ලක්ෂ දෙක සලකන්න. හරිද? පටිය සහ මේ රෝධයේ ස්පර්ශ වන ලක්ෂ දෙක මම ගත්තා A සහ B කියලා. මෙතන මම ගන්නවා C සහ D කියලා ගන්නවා. එහෙමනම් ඔයා දන්නවා BA කියන්නේ මොකද්ද? මේ රෝධය කරගෙන රෝධයේ මේ පරිධිමත් කියන ලක්ෂයක වේගය නහන්නේ BA කියන්නේ කවුද? R1 ω1. කිසිම කතාවක් නැහැ. එතකොට V2 කියන්නේ මොකද්ද? දැන් VC කියලා කියන්නේ කවුද? මෙතන C කියලා මේ ලක්ෂය C කියලා මම ගත්තා. එහෙනම් C ලක්ෂයේ වේගය කියලා කියන්නේ කවුද? R2 ω2. පටිය ලිස්සීමකින් තොරව පෙරලෙනවා කියලා තිබ්බනේ. පටිය ලිස්සීමකින් තොරව පෙරලෙනවා නම් අපිට ගන්න පුළුවන් A ලක්ෂයේ වේගය B ලක්ෂයේ වේගයට සමානයි කියලා. A ලක්ෂයේ වේගය B ලක්ෂයේ වේගයට සමානයි. හරිද? ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගන්න පුළුවන් අපිට මොකද්ද? C ලක්ෂයේ වේගය D ලක්ෂයේ වේගයට සමානයි. මේ B හා D කියන්නේ මොකද්ද? එකම පටිය. එතකොට මේ පටිය ගමන් කරන වේගය පටිය මත තියෙන ලක්ෂ දෙකක වේගය අගයන් දෙකක් වෙන්න බෑ. ආයෙ කියන්නම්. නමුත් VB සමානයි VD වෙන්න ඕනේ. මොකද ඒක එකම පටියනේ. එහෙමනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ දෙක සමානයි නම් එකිනෙක එම නිසා VA සමානයි VG ගන්න පුළුවන්. ඒකේ එන ප්‍රතිඵලය තමයි මොකද්ද? R1 ω1 සමානයි R2 ω2 කියලා. පැහැදිලිද? එහෙනම් ඔය වගේ පටිය ලිස්සීමකින් තොරව ගමන් කරනවා නම් මෙයාගේ ස්පර්ශීය ත්වරණය සහ මෙයාගේ ත්වරණය සමාන වෙන්න ඕනේ. මම සලකන්නම් මෙයා භ්‍රමණය වන කෝණික ත්වරණය α1 කියලා. මෙයා භ්‍රමණය වන කෝණික ත්වරණය α2 කියලා සලකමු. එහෙමනම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද? ඔයා දන්නවා රේඛීය ත්වරණය සමානයි
R1 alpha 1 මෙතනත් ගන්න පුළුවන් අපිට මොකද්ද? A සමානයි R2 alpha 2 කියලා. අවසානයේ ලියන්න පුළුවන් මොකද්ද? පටිය ඉස්වීමෙන් තොරව චලනය වෙන නිසා R1 alpha 1 සමානයි R2 alpha 2 කියලා. මේකත් ව්‍යුත්පන්න කරන්නේ කලින් වගේම තමයි.